අයිබෝන් මම දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥනුවන් බැල්ලන්තුඩාව අද දිනේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රට අද වෙන විට මුහුණ පාලා තියෙන මේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවිධ සංවිධාන විවිධ දේශපාලන පක්ෂ සහ දේශපාලන බලවේග විසින් විවිධ විසඳුම් යෝජනා කරමින් පවතිනවා. ඒ අතරතුරේ අපි දැක්කා රජයේම පාර්ශවකරුවන් වෙච්ච පක්ෂ 11ක් ඊයේ දිනේදී විශාල සමුළුවක් පවත්වලා ඉවර වෙලා ඔවුන් රජයට ඉදිරිපත් කරන විකල්ප යෝජනා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා ඉදිරිපත් කරලා තිබුණා. අපි දන්නවා මේ ආර්ථික අර්බුදය අපි කොයිම අවස්ථාවකවත් කියන්නේ මේ මොහොතේ පැන නැගුණු අර්බුදයක් කියලා. නැත්නම් අපි විශ්වාස කරන්නේ ඒක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීම නිසා ඔහුගේ මේ පාලන සමය තුල ඇතිවෙච්ච අර්බුදයක් කියන එකවත් එහෙම නැත්නම් මේ කොවිඩ් වසංගතය නිසා ඇතිවෙච්ච අර්බුදයක්වත් කියන තැනට මේ අර්බුදය ලඝු කිරීම සඳහා දේශප්‍රේමී ජාතික පෙරමුණ සූදානම් නැහැ. අපේ තේරුම් ගැනීම තමයි විශේෂයෙන්ම 1833 ඉඳන් මේ රටේ පාලනය කරපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඇති කරපු ආර්ථික ක්‍රමය එහි නරකම තත්වයකට පත් කළා 1978 දී ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ විසින් ඔහු විසින් හඳුන්වා දීපු අසීමිත විවෘතකරණය තුළ තමයි මේ අර්බුදය සඳහා හේතුපාදක වෙච්ච මූල බීජයන් තියෙන්නේ. මේ කාරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් හැදෑරීමක් සහ අවබෝධයක් මේ රටේ මිනිස්සුන්ට තියෙනවා. විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ආරම්භ කරපු ඒ වැඩපිළිවෙල ඔස්සේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා ඉවර වෙලා රට ඇතුලේ දේශීය කර්මාන්ත කඩාවට්ටලා ඉවර වෙලා සම්පූර්ණයෙන් ආනයන සඳහා විවෘත කරපු රටක් බවට පත් වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ රට සියලුම දේ අල්පනෙත්තේ සිට අපිට මුං ඇට ටික පවා පිටරටින් ආනයනය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. පහුගිය කාලේ අපි වෙළඳපොළට ගියා නම් සියඹලා ටිකත් මේ වියලි කලාපයේ ගස් යට බිම වැටලා කුණු වෙලා යන සියඹලා ටිකත් තායිලන්තයෙන් ආනයනය කරන තරමට අපි පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ පරිභෝජන රටාව සම්පූර්ණ විකෘති වෙලා තියෙනවා. අපේ දේශීය පළතුරු වර්ග තිබෙද්දී අපි ඇපල් මුද්දරප්පලම් වෙනුවෙන් තමයි බලාගෙන ඉන්නේ. ඒ වගේම තමයි අපේ අනිකුත් දේශීය නිෂ්පාදන වශයෙන් තිබුණු සහල් නිෂ්පාදනය සම්පූර්ණයෙන් බිඳවට්ටලා ඉවර වෙලා මේ ඒ වැඩපිළිවෙලේම ගියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි කිව්වේ මේ බස්නාහිර පළාතේ තියෙන කුඹුරු ඔක්කොම ගොඩ කරන්න ඕනේ කියලා. ඒ නිසා අපිට තාම පැහැදිලි මේ ආර්ථික අර්බුදය නිර්මාණය කළේ මේ රටට නොගැලපෙන අසීමාන්තික විවෘතභාවය නිසා. අපි කියන්නේ මේ සංවෘත ආර්ථිකයක් කියන කාරණේ නෙමෙයි. අනුත් අසීමාන්තික විවෘතභාවයක් අපිට නිෂ්පාදනය කළ හැකි දේ අපි නිෂ්පාදනය නොකිරීමත් අපේ ශක්්‍යතාවයන් අපි වැඩි දියුණු නොකර ගැනීමත් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. දැන් මේකට විසඳුම් සඳහා එක එක දේශපාලන පක්ෂ එක එක කාරණා යෝජනා කරනවා. මේ අවස්ථාව වෙන විට රනිල් වික්‍රමසිංහ මහත්තයා මම අර කලින් සඳහන් කළා වගේ පාර්ලිමේන්තුවේදී එතුමා කියනවා මෙන්න මෙහෙම විසඳුම් ටිකක් ලබා දෙන්න ඕනි කියලා. එතුමාට දන්න එකම උත්තරේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේක. එහෙම නැත්නම් විදේශ ආයෝජන ගෙන්න ගන්න එක. මේක තමයි බටහිර ආර්ථික විද්‍යාව ඔළුවේ තියාගෙන ඉන්න හැමෝම කියන කතාව. අපිට මේ ආර්ථිකය ජයග්‍රහණය කරන්න සඳහා විදේශ ආයෝජන අවශ්‍යයි කියන කාරණේ. අපිට මතක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 දී එතුමා අග්‍රාමාත්‍ය ධූරයේ ඉන්න අවස්ථාවේදී එතුමා විදේශගත වෙලා ඉන්න අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එතුමාගේ අමාත්‍යාංශ තුනක් එක්ක මේ ආණ්ඩුව ගත්ත තමන්ගේ අතට. ඒ වෙලාවේ කට්නායකෙන් බහැපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ වෙලාවෙත් කිව්වේ අපේ මේ ප්‍රශ්නේ ජාත්‍යන්තරේ බලාගන්නයි කියලා. මේ නිසා දේශපාලන වශයෙන් ගත්තාම ජාත්‍යන්තරේ දිහා කට අරන් බලාගෙන ඉන්න, ආර්ථිකය දිහා බැලුවාම විදේශ ආයෝජන දිහා බලන් ඉන්න දේශපාලඥයෙක් අසාර්ථක වෙච්ච දේශපාලඥයෙකුට මේ ආණ්ඩුවට මඟ පෙන්වන්න බෑ කියන එක ඉතාම පැහැදිලි. ඒ නිසා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බලය තියාගෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයේ එකට බහැපු රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න යනවා නම් අපිට කියන්න තියෙන අර 6 මාසක් මුලාවේ ගිය එක 3 මාසක් මුලාවේ ගිය එකාට පාර කියනවා වගේ වැඩක්. ඒ වගේම තමයි මේ ප්‍රශ්නේ සඳහා සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු සමගි ජන බලවේගයේ විවිධාකාර උපදෙස් ලබා දෙනවා. අපි දන්නවා සමගි ජන බලවේගයේ ඉන්න මේ ආර්ථික උපදේශකවරු ඒ කියන්නේ හර්ෂ පෙරේරා, ඉරාන් වික්‍රමරත්න ඇතුළු මේ ආර්ථික උපදේශකයෝ කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන නැත්තම් මතවාදී පරම්පරාවෙම ඊළඟ පුරුක් ටික තමයි. දැන් ඔවුන් විශ්වාස කරන දේ තමයි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩනැගීම සඳහා ඩොලරය පාවෙන්න අරින්න කියන එක. මම හිතන්නේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් උසස් පෙළ මට්ටමේ සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට පවා ඉතා පැහැදිලිව තේරෙනවා අපේ රටේ අපි මේ ඩොලරය පාවෙන්න හැරියොත් අපිට ඇති වෙන ආර්ථික අර්බුදය තීව්‍ර වෙනවා. ඒකට හේතුව තමයි අපි ආනයනය කරන දේවල් අපිට අත්‍යවශ්‍ය දේවල්. ඒවා සීමා කරන්න බෑ. අනම්‍ය භාණ්ඩ වශයෙන් තියෙන දේවල්. උදාහරණයක් ගත්තොත් ආනයන වශයෙන් අපි කරන මේ බලශක්තිය සඳහා අවශ්‍ය වෙන ඉන්ධන
අපිට අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ අපි හදපු අපේ තියෙන බොහොමයක් කර්මාන්ත සඳහා තියෙන මේ යොදා ගන්න අමුද්‍රව්‍ය අත්‍යවශ්‍ය දේවල්. ඒ අමුද්‍රව්‍ය ආනයනය කරන්නේ නැතුව අපිට කර්මාන්ත පවත්වාගෙන යන්න බෑ. ඒ වගේම තමයි අපි මේ එක්සත් ජාතික පක්ෂයේ සහ පහුගිය ආණ්ඩු කාලයේ සිට ඇති කරපු පරිභෝජන රටාව තුළ ඇති කරපු ආහාර නිෂ්පාදනය ආහාර ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිට විශාල වශයෙන් ෆාමසිටිකල් නැත්නම් මේ ඖෂධ වර්ග ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ සියල්ලත් එක ගත්තාම අපිට ආනයන කියන එක අත්‍යවශ්‍යයි. අනිත් පැත්තෙන් ගත්තාම අපේ අපනයන ඊටාම ප්‍රාථමික මට්ටමේ තමයි තියෙන්නේ. අපේ අපනයන වල තාමත් අපි තියෙන්නේ තේ රබර් පොල් තමයි ප්‍රධාන අපනයන භෝග බවට පත් වෙලා තියෙන්නේ. අපි දන්නවා රුසියාවේ ඇතිවෙච්ච අර්බුදයත් එක්ක යුක්‍රේනයේ ඇතිවෙච්ච අර්බුදයත් එක්ක මේ සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒතර අපේ අපනයන ආදායම අනම්මෙන මේ නම්මශීලී නම් අපනයන ආදායම අඩු වෙන තත්ත්වයක් තියෙනවා නම් ඩොලරය පාවෙන්න ඇරියයන් සිද්ධ වෙන දේ තමයි අපි නැවත ගෙවිය යුතු පිටරටවල වලට ගෙවිය යුතු මුදල ආනයන සඳහා ගෙවිය යුතු මුදල සීඝ්‍රයෙන් ඉහළ යනවා. මේක තමයි සරල සිද්ධාන්තය. ඒ විතරක් නෙමේ අපි ගාවත් අපි ගෙවිය යුතු දැවැන්ත ණය මුදලට සඳහා ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණයත් අති විශාල ප්‍රමාණයකින් රවුම් වැඩි ප්‍රමාණයකින් මේත් එක්කම වැඩි වෙලා යනවා. ඒ නිසා සමගි ජන බලවේගයටත් මේ සම්බන්ධයෙන් විසඳුමක් නැහැ කියන එක ඉතාම පැහැදිලි. ඒ නිසා ඔවුන් පහුගිය කාලේ දැන් මේ අපිට පැය 7මාරක් විදුලි බලය කැපුවාම පැය 5ක් විදුලි බලය කැපුවාම සමගි ජන බලවේගයේ කට්ටිය අර විදුලි පන්දම් දැල්ලගෙන නැත්නම් පහන් දැල්ලගෙන විදුලි වැටි පත්තු කරගෙන පාරට බහිනවා. අපිට අමතක කරන්න හොඳ නැහැ. ඒ ආණ්ඩුව බලයේ තියෙන කාලෙත් මේ සිද්ධියමයි සිද්ධ වුනේ. අපි ඒ නිසායි කියන්නේ සමගි ජන බලවේගයවත් මේ බලයේ ඉන්න පොහොට්ටුවේ තියෙන ආර්ථික වැඩපිළිවෙලවත් මේ රටේ ආර්ථික ප්‍රශ්න වලට මේ ආර්ථික අර්බුදයට විසඳුමක් නෙමෙයි. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ගත්තොත් මේ ජනතා විමුක්ති පෙරමුණත් පහුගිය කාලේ මහා රැල්ලක් ඇති කරලා ඉවරලා කිව්වා මේ ප්‍රශ්නේ සඳහා අපි ගාව විසඳුමක් තියෙනවායි කියලා. ඔවුන් දැන් රට පුරා යන විසඳුම කුමක්ද කියලා සම්මන්ත්‍රණ මාලාවක් නැත්නම් සංවාද මාලාවකුත් එක්ක. දැන් මේ තීරණාත්මක මොහොතේ රටට බලපාන කේන්ද්‍රීය ප්‍රශ්නය තමයි මේ රටේ විදේශ විනිමය නැත්නම් මේ ඩොලර් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය. ඒතර ආර්ථිකයට මේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා ඩොලර් ගෙන්නන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සහ මේ ආර්ථික ප්‍රශ්න වලට ජනතා විමුක්ති පෙරමුණේ මොනවද තියෙන විසඳුම් නැත්නම් ඔවුන් නියෝජනය කරන ජාතික ජන බලවේගයේ විසඳුම් මොනවද කියන එක සම්බන්ධයෙන් ඔවුන් අත්පත්‍රිකාවක් නිකුත් කළා. ඒ අත්පත්‍රිකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඔවුන් කියන කාරණය තමයි මේ ප්‍රශ්නේ ආර්ථික අර්බුදය ඉතාම බරපතල විශාල ප්‍රශ්නයක්. ඒ නිසා අපේ විසඳුම් පසුකාලීනව ඉදිරිපත් කරනවා. දැන් අර්බුදයට විසඳුම් ඕනේ මේ වෙලාවේ නම් පසුකාලීනව උත්තර දෙන්න මොකද්ද? ඔවුන් අර සාමාන්‍ය වශයෙන් හැමදාම මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා කියන විදිහට ඔවුන්ට ජාත්‍යන්තරයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලලා මේකට ඩොලර් 10ක් දෙන්න ඩොලර් 15ක් දෙන්න කියලා කන්ට්‍රිබියුෂන්ස් වලින් ඔවුන්ගේ දායකත්වය තුලින් මේ ආර්ථිකය ගොඩ ගන්නවයි කියන කාරණේ කරන්න පුළුවන්ද? එහෙම කරන්න හැකියාවක් සමහර විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එතුමා බලයට පත් වෙච්ච අවස්ථාවෙදි තිබුණා. ඒකට හේතුව තමයි ජාත්‍යන්තරයේ පුරා විසිරලා හිටපු ශ්‍රී ලාංකිකයෝ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් තියාගෙන මහා බලවේගයක් විදිහට පෙළ ගැවුණා. උන් ඡන්දය දාන්න ලංකාවට ආවා. දවසකට දෙකකට ඡන්දය දාන්න ලංකාවට ආවා. හැබැයි ඒ වගේ ජාත්‍යන්තරය තුල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනා ගන්න වැඩපිළිවෙලක් ජනතා විමුක්ති පෙරමුණට නැහැ. ඒ නිසා ඒ වගේ දේශපාලන පක්ෂයක් බලයට ආවයි කියලා නැත්නම් ඔවුන් කිව්වයි කියලා ඔවුන් විශ්වාස කළ ජනතාව මේ රටට මුදල් ලැබයි කියන කාරණේ විශ්වාස කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ පස්සේ ඊළඟට මේ ආණ්ඩුව තුලම ඉන්න කණ්ඩායමක් දැන් අපි දන්නවා ප්‍රධාන පක්ෂ ආණ්ඩුව සම්බන්ධ පක්ෂ 11ක් විසින් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊයේ වැඩසටහනේ ලිදැක්කෙව්වා. අපිට මතකයි මේ වගේම වැඩසටහනක් ක්‍රියාත්මක කළ විමල් වීරවංශ අමාත්‍යවරයා පහුගිය කාලේ 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අවසාන භාගය වෙනකොට එතුමා විමල් වීරවංශ අමාත්‍යතුමා වෙනම සම්මන්ත්‍රණයක් තියලා වෙනම සමුඩුවක් තියලා ජාතික නිදහස් පෙරමුණේ මට මතක හැටියට එතුමා කිව්වා ආර්ථික ඝාතකයා කියලා පුංචි මේ පී.බී. ජයසුන්දරට බොහොම ලොකු චෝදනාවක් එල්ල කළා. දැන් මේ වතාවෙත් ඒ වගේම චෝදනාවක් එල්ල කරලා ඉවර වෙලා පී.බී. ජයසුන්දරව මේ තත්ත්වෙන් මේ හිටපු තනතුරෙන් ඉවත් කළා. අපි කියන දේ තමයි මේ ප්‍රශ්නේ තියෙන එක පුද්ගලයෙක් මත නෙමෙයි. පී.බී. ජයසුන්දර ඉවත් කළයි කියලා ආර්ථික වැඩපිළිවෙල වෙනස් වුණාද? මේ ගෙනිච්ච දේශපාලන වැඩපිළිවෙල වෙනස් වුණාද? නෑ. මේ ආර්ථික වැඩපිළිවෙල තාමත් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ රට හරිමගට මේ හරිමගට කියලා ඉදිරිපත් කරපු වැඩසටහන අපි මේ වැඩසටහනේ තියෙන කරුණු අන්තර්ගතයේ සම්බන්ධයෙන් අපිට කිසි ගැටලුවක් නැහැ. මේ අන්තර්ගතයේ ඊටාම නිවැරදි ජාතිකවාදී දේශපාලන නියෝජනය කරන ඕනෑම කෙනෙක් මේ කාරණා සම්බන්ධයෙන් එකඟතාවයක් දක්වයි. හැබැයි
මේ කාරණය ඉෂ්ට කිරීම සඳහා සැබෑ කැපකිරීමක් සැබෑ උමනාවක් මේ දේශපාලන පක්ෂවලට තියෙනවද මේ සම්බන්ධ වෙච්ච ඒවාට? දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි පෙන්වා දෙන්න කැමති දැන් මේ අර්බුදයෙන් ගොඩ යාම සඳහා කරන්න තියෙන දේ තමයි දේශීය නිෂ්පාදනය වැඩි කිරීම, අපේ ආනයන වියදම් අඩු කිරීම සහ අපේ අපනයන ආදායම් වැඩි කර ගැනීම. මේක තමයි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා දෙන්න පුළුවන් සරලම උත්තරය. දැන් මේ සඳහා තියෙන ප්‍රධානතම කාරණයක් තමයි අපේ දේශීය වෙදකම නගා සිටුවීම. දේශීය වෙදකම නගා සිටියන අපි දන්නවා බටහිර වෛද්‍ය ක්‍රමයේ ඔස්සේ අපි මේ පුරුදු වෙලා තියෙන බටහිර මේ වෛද්‍ය ක්‍රමයත් එක්ක ප්‍රතිකාර ක්‍රමයත් එක්ක අපි ගෙන්නන ඖෂධ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් රටින් බැහැර වෙලා යනවා. එහෙමනම් මේ ජාතිකවාදී බලවේග ඊයේ ඉදිරිපත් කළා වැඩසටහන තුල තියෙන්න ඕනේ දේශීය වෙදකමට මුල් තැන දෙන එකක්. මොකද අපි දන්නවා බේජිං ප්‍රඥප්තිය අනුව ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙනවා රටක තියෙන ඉන්ඩීජනස් මෙඩිසින් නැත්නම් ඒ රටේ තියෙන ස්වදේශීය නැත්නම් අපි කියන විදිහට සිංහල වෙදකම අපේ රටට අදාළ වෙන විදිහට ගත්තොත් එහෙම ඒක තමයි රටේ මිනිස්සුන්ට එෆෝඩබල් පහසුවෙන් මිලදී ගන්න පුළුවන් පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් වෛද්‍ය ක්‍රමයේ බාට පත් වෙන්නේ. ඊළඟට ඒ වෛද්‍ය ක්‍රමය අපි දන්නවා තියෙන ආවේනික ලක්ෂණත් එක්ක ගම කේන්ද්‍රීයව තියෙන්නේ. ගමේ තියෙන ගහකොළ පොත්ත පාවිච්චි කරලා තමයි වෙද මහත්තයා බෙහෙත් ටික කරන්නේ. ඒ නිසා අපිට මේ සමාජය තුළ තියෙන බොහෝ රෝග සඳහා අපි කියන විශාල රෝග සංඛ්‍යාවක් සඳහා දේශීය වෛද්‍ය ක්‍රමය හරහා ප්‍රතිකාර කරන්න පුළුවන්. දැන් කොවිඩ් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම දේශීය වෛද්‍යවරු ප්‍රතිකාර කරන්න සූදානම් වුණා. හැබැයි මේ ඉදිරිපත් වෙච්ච පක්ෂ 11 මොන නියෝජිතයද දේශීය වෙදකම වෙනුවෙන් කතා කළේ? ඒ කිසිවෙක් කතා කළේ නැහැ. ඒ වගේ තමයි අපි දන්නවා කොවිඩ් එන්නත ගෙන්වීම සඳහා වියදම් කරලා තියෙනවා. අපි ණය අරගෙන තියෙන මේ තරම් බරපතල මූල්‍ය අර්බුදයක් තියෙන අවස්ථාවේදී කොවිඩ් එන්නත සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් ඒ වගේම තමයි ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 85ක් අරගෙන තියෙනවා. අපි දන්නා මේ ඩොලර් මිලියන 85යි කියලා කියන්නේ අර අපේ පොහොර නැවට ගෙවපු වන්දිය හා සමාන මුදලක්. පොහොර නැවට ගෙවපු වන්දිය හා සමාන මුදලක් අපි වියදම් කළා කොවිඩ් වලට වියදම් කරලා තිනවා. ඊළඟට කොවිඩ් සඳහා වියදම් කරපු සම්පූර්ණ මුදල අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික වියදමෙන් 140ක් ඉක්මවා යනවා. 140ක් ඉක්ම වෙනවා. මේ වැඩපිළිවෙල කරගෙන යන සෞඛ්‍ය අමාත්‍ය මේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයට 104ක් දරජාතික නිෂ්පාදිතයෙන් වෙන් වෙනකොට ඒ ප්‍රමාණයෙන් ඒ කියන්නේ සමස්ත සෞඛ්‍ය ක්‍රමයට වියදම් කරන ප්‍රමාණයෙන් දේශීය වෙදකම සඳහා නැත්නම් දේශීය වෛද්‍ය අමාත්‍ය සඳහා වියදම් එන්නේ 0.089යි. 0.089ක් විතරයි අපේ දේශීය වෙදකම සඳහා වියදම් කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ කොවිඩ් සඳහා වියදම් කරපු මුදලෙන් 100% 2ක් පමණයි දේශීය වෙදකම සඳහා වියදම් කරන්නේ. එතකොට ආණ්ඩුව ඇතුලේ ඉන්න පාර්ශව හැටියට මේගොල්ලෝ මේ වගේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවද? අපිට තියෙන ගැටලුව ඒකයි. ඒ නිසා මේ අදහස් ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. හැබැයි ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපිට ගැටලු තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන එක තැනකදී කියනවා ඉන්දු පැසිෆික් කලාපයේ දීර්ඝකාලීන භූදේශපාලන අර්බුද කළමනාකරණය කිරීම, ජාතික ආරක්ෂාව මානයකින් තහවුරු කිරීම, රාජ්‍ය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ජාතිය සතු මහා සම්පත් වලින් රාජ්‍ය ශක්තිමත් කිරීම සඳහා පොදු මහ ජනතාව උපරිම ශක්තිය ලබා දීම. ඒක යටතේ 9.2 කියනවා උපාය මාර්ගික වශයෙන් වැදගත් මහා පරිමාණ යටිතල පහසුකම් වලට අදාළ ව්‍යාපෘති විශේෂයෙන්ම ඉන්දු පැසිෆික් කලාපයේ භූදේශපාලන ගැටුම් වලට සංවේදී ව්‍යාපෘති පිළිබඳ තීරණ ගැනීමේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තු උපදේශක කාර්ක සභාවට යොමු කරන්න ඕනේ කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේක තමයි. දැන් මේ වැඩපිළිවෙලේ ඉන්න පුරෝගාමියෙක් තමයි උදේ ගම්මන්පිල අමාත්‍යවරයා, බලශක්ති අමාත්‍යවරයා. දැන් පහුගිය කාලය ඇතුළතම මෙතුමා අපි දන්නවා ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රිතව තියෙන තෙල් ටැංකි ටික රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 35කට දීපු එක අවුරුදු 50කට දෙන්න කටයුතු කළා. අදු දෙන්න කටයුතු කළා. ඒතර ඒ අවස්ථාවේදී අපි දන්නවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික කියන්නේ මේ කියනවා වගේ මේ රටේ විතරක් නෙමේ ආසියානු කලාපයේ දේශපාලන සහ ආරක්ෂක මර්මස්ථානයක්. ඒතර එතන තියෙන තෙල් ටැංකි ටික ඉන්දියාවට අවුරුදු 50කට බදු දෙනකොට මේ අදහස් ටික තිබුණේ නැද්ද? මේ මහා පෙර කාලයකට ඉස්සෙල්ලා නෙමේද? මේ මාසයකට ඉස්සෙල්ලා ජනවාරි මාසේ 6 වෙනිදා ගම්මන්පිල අමාත්‍යවරයා කරපු දේ එදා 1987 දී ජේ.ආර්. ජයවර්ධන රජීව් ගාන්ධි කිව්සුමේ නැති කොන්දේසියක් තියෙනවා කියලා කැබිනට් මණ්ඩලයත් පාර්ලිමේන්තුවත් ජනතාවත් මහා සංඝරත්නයත් නොමග යවල ඉවර වෙලා උදේ ගම්මන්පිල අමාත්‍යවරයා මේ කිව්සුම අස්සම් කළා මේ තෙල් ටැංකි ටික අවුරුදු 50කට බද දුන්නේ. ඒතකොට මේ කියන දේවල්
අපි අහන්න කැමති ඇත්තටම ඇතුළත් වෙලා තියෙනවද මේ වැඩපිළිවෙලක් තුල නැත්නම් ප්‍රායෝගිකව කරන්න ඒගොල්ලෝ සූදානම් වෙලා ඉන්නවද? ඒ වගේම තමයි මේ වැඩපිළිවෙලේ තවත් එකක් තියෙනවා. ඒ තමයි මේ ඉදිරිපත් කරපු හරිමග වැඩසටහනේ 2.9 වගන්ති කියලා තියෙනවා ආණ්ඩුව සහ රාජ්‍ය ආගමික දේශපාලනික අන්තවාදී ආණ්ඩුව සහ රාජ්‍ය ආගමික දේශපාලන අන්තවාදී ප්‍රවණතාවන් හමුවේ නිසි පියවර නොගන්නා බවට එල්ලවන චෝදනා නිෂ්ප්‍රභා කිරීම සඳහා මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරපු වගන්ති 77කින් වගන්ති 57කින් යුක්ත යෝජනාව බලාත්මක කරන්න කියලා. ඒ කියන්නේ මේ ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා 2021 පෙබරවාරි මාසේ 18 වෙනිදා. මේ යෝජනාවලිය මෙතන තියෙන යෝජනා 57ක් මේ 57 ඉතාම හොඳයි. අපි කියන්නේ මේ යෝජනා 57 ක්‍රියාත්මක කරන්න. මද්‍රසා පාසල් අහෝසි කරන්න, මද්‍රසා පාසල් වල ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කරලා ඉවර වෙලා ඒ අයව පොදු අධ්‍යාපන ක්‍රියාවලියට එකතු කරගන්න. මේ සියලු දේ හොඳයි. හැබැයි ආණ්ඩුව තුල දැන් මේ අවස්ථාවෙනට මේ සඳහා සූදානමක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා මේ ගම්මන්පිල ඇමතිවරයා, විමල් ගිරුවන්ස ඇමතිවරයා මේ ඔක්කොම එකට තමයි කැබිනට් මණ්ඩලයේ අලි සබ්රිත් එක්ක ඉඳගන්නේ. අපි පහුගිය දවස්වල දැක්ක අලි සබ්රි අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඉවර වෙලා බහු විවාහ අහෝසි කරනවා කියලා කතා කරලා ඉවර වෙලා ඊළඟට විවාහ වීම සඳහා තියෙන වයස අඩු කරනවා කියලා ඉවර වෙලා කාති උසාවිය අහෝසි කරනවා කියලා ඉවර වෙලා කතා කරලා ඉවර වෙලා මේ මුස්ලිම් වරුන් අතර පැවති අභ්‍යන්තර සුවම් සාකච්ඡාවකදී ඔහු සහ ඔහුව සම්බන්ධීකරණය කර පුද්ගලයා කියනවා ඇමතිවරයා ඉන්නේ අපි වෙනුවෙන්. ඇමතිවරයා අපි ඒ ස්ථානයේ තියලා තියෙන්නේ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. ඔවුන් බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට යන්න. ඒ නිසා අපි කියන්න කැමති මේ අලි සබ්රි අමාත්‍යවරයා ආණ්ඩුවේ ඉන්නකම් මේ රට මේ ආණ්ඩුව හරිමගට ගන්න බෑ. මේ කියන දේශපාලන විශ්වාසය ඇති කරන්න බෑ. ඒ සංවාදයේදී ඉතා පැහැදිලිව කියනවා කාති උසාවි අපි අයින් කරන්න සූදානම්. හැබැයි කාති උසාවි කියන නම ලේබල් එක අයින් කරලා අපි හඳුන්වා දෙනවා සමතකරු නැත්නම් කන්සිලේෂන් බෝඩ් එක. එහෙම නැත්නම් කන්සිලේටර් කෙනෙක්. එතකොට කන්සිලේෂන් බෝඩ් එක තමයි අර කාති උසාවිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. කාති උසාවියේ කාතිවරයා වෙනුවට අර කන්සිලේටර් බෝඩ් එකේ ඉන්න සමතකරුවා තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේක හරහා සිද්ධ වෙන්නේ මොකද්ද? ඔවුන් මේ රටේ තියෙන දිසාධිකරණ ඉස්සරහට ඇවිල්ලා දිසාධිකරණයේ නඩු කියන එක වැළක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ පොදු නීතියට අවනත වීම තව දුරටත් ඔවුන් විසින් වළක්වාගෙන තියෙනවා. ඒ කියන්නේ මුස්ලිම් කොටස් වලට අන්තවාදී කොටස් වලට අවශ්‍ය පරිදි ඔවුන් වෙනම නීති පද්ධතියක් යටතේ පාලනය වීම මේ ආණ්ඩුවගෙන සහතික කරලා තියෙනවා කියන එක තමයි පෙන්වන්න දෙන්න ඕනේ. මොකද මේ කාරණේ සනාථ කරන්න පාර්ලිමේන්තුවේදී අලි සබ්රි ඇමතිවරයා ඉතා පැහැදිලිව කිව්වා දිසාධිකරණයේ තියෙන නඩු තදබදය තවත් උග්‍ර වෙන්න පුළුවන් කියලා මුස්ලිම් නඩු ටික මෙතෙන්ට ආවොත් එහෙම. දැන් මොකද්ද මේ කියන්නේ? මේ රටේ දැන් අලි සබ්රි පෙන්වන්න හදන්නේ මේ අධිකරණ ක්‍රියාවලිය සුමට කරලා කාර්යක්ෂම කරලා දිසාධිකරණයේ නඩු ටික ඉක්මනින් ගෙනියන්න ඕනේ සඳහා අපි මුස්ලිම් වරුන්ගේ නඩු ටිකත් මෙතෙන්ට ගෙනත් දාලා දාන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට වෙනම ව්‍යුහයක් හදන්න ඕනේ කියලා. මේ හරහා පැහැදිලි වෙන දේ තමයි ඔවුන් කිසිම අවස්ථාවක මේ ජාතික දේශපාලනයට ජාතික නීතියට නැත්නම් ජාතික නීති පද්ධතියට අනුගත වෙන්න ඒකට ඒකාබද්ධ වෙන්න කැමැත්තක් නැහැ කියන කාරණේ. ඒ කාරණේදී අපි දන්නවා රවුෆ් හකීම් හිටපු අධිකරණ ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂය යටතේ ඒ වගේම බදුරුදින් ඇමතිවරයා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ අනුග්‍රහය යටතේ ඒ වගේම යහපාලන ආණ්ඩුව යටතේ මේ ආණ්ඩුව යටතේ අලි සබ්රි අමාත්‍යවරයාත් කරන්නේ එකම වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල එකම දන්වැලක පුරුක් වගේ රවුෆ් හකීම් දීපු බැටන් එක තමයි බදුරුදින් අතට ගන්නෙ. බදුරුදින් ගෙනිල්ලා ටිකක් දුර ගෙනිහිල්ලා බාර දෙන බැටන් එක තමයි මේ අලි සබ්රි අරගෙන යන්නේ. ඒ නිසා ඔවුන් ඉතා පැහැදිලි නිශ්චිත ඉලක්කයක් කරා යන වැඩපිළිවෙලක ඉන්නවා. හැබැයි මේ හරිමගට යන කණ්ඩායමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් තනින් අහුලං කනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය හරහා විශ්වාසය ගොඩනැගීමක් කරන්න බෑ. අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුව මොන වගේ ක්‍රියාදාම ගත්තත් මිනිස්සුන්ට පටිතද කරගන්න කිව්වට මිනිස්සුන්ට දුක් විඳින්න කියලා කිව්වට පෝලිම් වල තෙල් පෝලිම් වල ඉන්න කියලා කිව්වට රැට ලයිට් ටික ඕෆ් කරන්න කිව්වට ඒව පරිභෝජනය කරන්න සීමා සහිත කරන්න කිව්වට පරිභෝජනය සීමා සහිත කරන්න කියලා කිව්වට ඒ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ආණ්ඩුව ඒ සඳහා ආදර්ශයක් දීම සඳහා සුදුසු තැනක නෙමෙයි ඉන්නේ. අපි දන්නවා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ කණ්ඩායම පොහොට්ටුව අනුරාධපුරයට ගිහිල්ලා සල්ගාදු ක්‍රීඩාංගණයේදී කිව්වේ අපි දැන් මැතිවරණය සඳහා සූදානම් කියලා. අපි දැන් ඉන්නේ මැතිවරණ මානසිකත්වයකද? ජනාධිපතිවරයාට තවත් අවුරුදු 2ක කාලයක් තියෙනවා මේ ආණ්ඩුව ගෙනියන්න. ඒතර අවුරුදු 2ක් තියෙද්දි අපි මැතිවරණයකට යනවායි කියලා ඉවර වෙලා ආණ්ඩුව
නිසි ආර්ථික ප්‍රමුඛතාවයන් හඳුනගන්න නැතුව එක ගමකට එක වැඩක් කියලා වැඩ ලක්ෂයක් කරන්න කොයිතරම් මුදල් ප්‍රමාණයක් නාස්ති කරනවද? ආර්ථිකය ගොඩනැගීම සඳහා හෝ මේ ආර්ථික අර්බුදය සඳහා මුහුණ දීමට පැහැදිලි අවංක වැඩපිළිවෙලක් තියෙනවා නම් මේ දේශපාලන න්‍යායපත්‍රයෙන් මිදිලා ඉවරලා ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ නිවැරදි ආර්ථික ප්‍රමුඛතාවයන් සඳහා තමන්ගේ මුදල් ටික වියදම් කරන්න. ඒ නිසා දේශපාලන වශයෙන් තමන්ගේ ගම්වල ඉන්න හෙන්චයියෝ ප්‍රමෝදයට පත් කරන්න, ප්‍රාදේශ සභා මැතිවරණයේදී මිනිස්සු සතුටු කරලා ඉවරලා ඡන්ද ටික ගන්න. දේශපාලන වැඩපිළිවෙලකින් එහා ගිය ජාතික සම්මුතියක් අවශ්‍යයි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න. ඒ සඳහා අවංක කැපකිරීමක් අවශ්‍යයි කියන එක තමයි දේශප්‍රේමී ජාතික පෙරමුණ කියා සිටින්නේ. බොහොම ස්තුතියි.